සුබ උදෑසනක් මුද්‍රණ කර්මාන්තයේ නියලිත ගොඩික්කන්නත දැන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ඔෆ් ප්‍රින්ටර්ස් මගින් පවත්වන අක්ෂේරුකරුවන් සඳහා එක්සෙල් භාවිතයේ පාඨමාලාවේ එක් දේශනයක් තමයි මම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු මෙහිදී අපි දැනගත්ත ප්‍රධාන කරුණ තමයි අපේ අක්ෂේරුකරුවන් දෙන්නෙකුට අක්ෂේරුකරණයට කලින් ඒගොල්ලෝ මුද්‍රණ කර්මාන්තයේ පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබුණොත් මේක කරන්න අමාරුයි. ඒ නිසා මුද්‍රණ කර්මාන්තයේ මූලධර්ම, මුද්‍රණ කර්මාන්තයේ භාවිතා වන සරල විද්‍යාව, මුද්‍රණ කර්මාන්තයේදී භාවිතා වන ගණිතමය සංකල්පත් අපි දැනගත යුතුයි. මේ සඳහා පාඨමාලාත් අපි අපේ ආයතනය මගින් පවත්වනවා. දැන් මේ ක්‍රියාවලියේදී මම මේක අපේ පාඨමාලාවට සහභාගී වන අය සඳහා එහෙම නැත්නම් මේක බලන කර්මාන්ත කරුවන් සඳහා ප්‍රයෝජනවත් වන පරිදි මම මේක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. Excel වල භාවිතා කෙරෙන sheets ඒ වගේම කියන්නේ formula ඒ වගේම process මේ දෙක කොහොමද අපි මේකට සම්බන්ධ කරන්නේ? මෙහිදී අපි කතා කරන්න යනවා data validation, එතනින් ගියාම VLOOKUP, ඊළඟට if formula එක, ඊළඟට අපි පාවිච්චි කරන්න යනවා formatting. දැන් අපි ඉස්සර වෙලාම මේ කාර්ය සඳහා අපි tables කීපයක් worksheet වලට ඇතුළත් කරගන්න බලමු. ඉස්සෙල්ලාම අපි ඇතුළත් කරගන්නවා සකස් කරගන්නවා customer table. මේ customer table එකේදී අපි customer code එකක් යොදා ගන්නවා. සෑම විටම මේ customer code එක කියන එක duplicate වෙන්න බෑ. එක customer එක නම්බරයක් තියෙන විදිහට තෝරගන්න ඕනේ, නැත්නම් අපිට පස්සේ ප්‍රශ්නයක්. ඊළඟට අපි customer ගේ නම, contact number, contact person, email address. ඊළඟට අපි ගන්නවා raw material table එක. raw material table එකේදී මම සකස් කරලා තියෙන්නේ කඩදාසි විතරයි මේ අවස්ථාවේදී. මේකට ink එකම plate අනිත් raw materials එකතු කරගන්න පුළුවන්. නමුත් මම මේ අද පැහැදිලි කිරීම සඳහා කඩදාසි විතරක් මම පාවිච්චි කරනවා. මෙතන කඩදාසි වර්ගය, කඩදාසියේ අපිට ලැබෙන දිග, අලල, ඒක GSM unit per ream, ඊළඟට අපි cost per ream අපි මේක දාලා තියෙනවා. දැන් ඊළඟට අපි යනවා මේ machine information. මේක හරියට ගත්ත අපි ළඟ තියෙන machine වල list එකක්, machine එකේ භාවිතා කරන්න පුළුවන් කඩදාසියේ උපරිම දිග, අලල, ඊළඟට machine එකේ speed එක, power consumption එක kilowatt වලින්, colors ගන්න, phase ඒ කියන්නේ figure phase මේ ටික අවශ්‍ය වෙනවා අපට අගටික විදුලි බලය ගණනය කිරීම සඳහා පාවිච්චි කිරීම සඳහා විදුලි බලය ගණනය කරන්න අපිට ඒ කරුණු ටික අවශ්‍යයි. මුල කරුණු ටික තමයි අපි මේ order information එකට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේවා කොහොමද අපි මේ order information table එකට ගන්නෙ, එකතු කරගන්නේ කියන එක තමයි දැන් මම මේ තේරුම් කරන්න යන්නේ. මේ අවස්ථාවේදී අපි order table එකට යමු. මම දැන් මේ order table එක සකස් කරලා ඒක format කරලා තියෙනවා. උඩ තියෙන column එක අපේ information column දක්වලා අපි තියෙනවා. පළමුවෙන්ම අපි දැන් customer ID එක පොඩ්ඩකට අපි අමතක කරමු. customer නම අපි customer ID එක දැන් මේ අවස්ථාවේදී පොඩ්ඩකට මම අයින් කරනවා. අපි ඒක delete කරමු. delete කළා customer නම. දැන් customer ගේ නම අර list එකේ තියෙනවා. කොහොමද customer ගේ නම මේ list එකෙන් මෙතෙන්ට ගන්න? අපි ඒක මෙතනට පාවිච්චි කරනවා data validation. ඒ කියන්නේ මේ data කියන tab එකේ මේ ribbon එකේ තියෙනවා data tools කියලා. data tools වල මෙන්න මෙතන තියෙනවා data validation. data validation කියන එක ක්ලික් කරාම අපට ලැබෙනවා screen එකක්. මේ screen එකේ අපේ ප්‍රශ්න කීපයක් අහලා ඒක පුරවන්න. පළමුවෙන්ම අපි මේ allowed කියන එක
එකේ තෝරගන්නවා අපි ලිස්ට් එකකින් තමයි මේ information data ගන්න. ඒ ලිස්ට් එක කොහෙන්ද ගන්න? source එක අපෙන් අහනවා. source එක ක්ලික් කරපුවාම search එක බින් වෙනවා. අපි ඒක ඊළඟට custom කියන worksheet එක ක්ලික්. එතකොට දැන් customer list එකේ එනවා. අපි customer list එකේ මෙන්න මේ B කියන column එක ක්ලික් කරාම මුළු column එකම මෙතෙන්ට ක්ලික් කරනවා. ඒ කියන්නේ ඊට පස්සේ අපි අලුතෙන් customers ලා එකතු කරත් ඒ නමත් මේ list එකට අපිට එකතු වෙනවා. දැන් අපි මේක ඕකේ කරාම අපිට පේනවා අර මෙන්න මේ වගේ drop down එකක්. එතකොට ඒක අපිට customer නම අපිට ඕන එක තෝරගන්න පුළුවන්. අපි මේක දැන් මෙතන පල්ලෙහාට යන්න මෙහෙම දාලා අපි control D ඔබ control D ඔබ control D ඔබලා වටෙන්ට ගියාම අපිට පේනවා මේ ඊතලේ හැම එකේම අපිට ලැබෙනවා. මේ ඊතලේ ගිහින් අපි මේ ඊතලේ ප්‍රෙස් කරපුවාම අපිට කම්පැනි නේම් එක තෝරගන්න පුළුවන්. අපි හිතමු bio extract තෝරගත්තා බලන්න. ඊළඟට අපි item එක අපි කියනවා අපි පස්සේ item එකත් අපිට list එකක් හදලා ගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී අපි කියමු අපි හිතමු T label T label එකක් කියලා කියන්නකො sticker කියන්නත් පුළුවන්. අපි order quantity එක දානවා 12000යි කියලා. අපි paper type එක තෝරනවා. paper type එක තෝරගන්නත් අපි data validation පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි කොහොමද දැන් කලින් කරා data validation යනවා. list කියන එක තෝරගන්නවා. ඊළඟට source එකට යනවා. source එක තියෙන raw material වල අපි මේ B column එක click කරනවා. එතකොට B column එක අතෙන්ට එනවා. දැන් අපිට data ඒක එනවා. මේකත් highlight කරලා අපි control D යොදනවා. එතකොට මේ information එක පල්ලෙහාට. දැන් අපිට මේ paper වල දිග පළල හොයා ගන්න ඕනේ. paper වල දිග පළල හොයා ගන්න. එතකොට දැන් මේකට අපි paper table එකෙන් යම් කිසි දෙයක් look up කරනවා. අපි හිතුව මේ paper එක අපි මේකට පාවිච්චි කරන්නේ sticker paper gloss කියලා. අපි sticker paper gloss කියන එක තේරුවා. දැන් අපි length එක හොයා ගන්න. length එක තියෙන්නේ අපේ paper table එකේ. අපි ඒකට යන්නේ කොහොමද? අපි මෙතන සමාන ලකුණ දාලා අපි formula එකක් දානවා. සමාන ලකුණ දැම්මා. අපි ඊළඟට type කරන්න පටන් ගන්නවා v lookup කියලා. v lookup කියන වචනේ vl දාපු ගමන් මේ නිල් පාටට v lookup highlight වෙනවා. අපි ඒක click කරනවා. එතකොට අපිට එනවා මෙන්න මේ විදිහට මෙතන අපි click කරපුවාම අපිට cursor එක bring වෙන්න ගන්නවා. දැන් අපි v lookup කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ raw material table එක. දැන් මෙතෙන්දි මට එක දෙයක් අමතක වුණා. අපි මේ table එක අපි දැන් පොඩ්ඩක් මම මේක මෙතන නවත්තලා ආපස්සට යනවා. මේ table එක අපි name කරමු. අපේ පහසුව. අපි මේකට යනවා ගිහිල්ලා මේ table එක name කරන්න. මේ table එකේ අපිට ඕනේ කොටස name කරන්නේ කොහොමද? අපි යනවා formulas මේ වලට ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරලා අපි formulas වලට ගිහිල්ලා define name කියන එකට යනවා. අපි මෙතෙන්ට අපිට define කරන්න ලේසි වෙන paper කියන එකට අපි P A P E R කියලා දානවා. එතකොට අපිට paper කියන එක එනවා. අපි okay. හරි අපි paper කියන එක name කරනවා. දැන් අපි paper name කරා. දැන් මතක තියාගන්න ඕනේ මේ table එකේ paper කියන එක තේරුවොත් ඒකේ මේ පළවෙනි column එක මේ පළවෙනි column එක දෙවෙනි column එක තුන්වෙනි column එකේ තියෙනවා length හතරවෙනි column එකේ තියෙනවා GSF පස්වෙනි column එකේ තියෙනවා unit per unit හයවෙනි column එකේ තියෙනවා cost. දැන් අපි order information එකට ගිහිල්ලා length හොයන්න යනවා. දැන් අපි VLOOKUP දානවා.
සමානයි L VLOOKUP එනවා. අපි VLOOKUP ආපුවාම අපි මෙන්න මේ sticker paper gloss කියන එක පොදලා ගන්නවා. කමා දැන් අපි දානවා PER තමයි අපිට හොයාගන්න ඕනේ එක. දැන් ඒකේ අපි length එක තිබුණේ මට මතක හැටියට 4 වෙනි කොලම් එකේ තමයි length එක තිබුණේ. 4 වෙනි කොලම් එකට උරනවා. ඊළඟට අපි මේක මේ අගය ලැබෙන අගය exact match එකක් වෙන්න ඕනේ, නැත්නම් අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා false කියන එක යොදලා ඉවරහනවා. වරහන වැහුවාම අපිට length එක එනවා. දැන් අපි බලමු මේක length එක හරියද කියලා. අපිට sticker paper මම වැරදිලා අරන් තියෙන DSM මේ කියන්නේ 1 2 3 4 අපිට ඕනේ length එක නිසා length එක තියෙන්නේ කී වෙනි කොලම් එකේද? length එක තියෙන්නේ D 4 වෙනි කොලම් එකේ width 3 වෙනි කොලම් එක. length එක තියෙන්නේ 4 වෙනි කොලම් එකේ නෙමෙයි 3 වෙනි කොලම්. මේක දැන් මේක 3ට. 3 දැම්මහම ඒ ගාන පදයකට හේතුව ප්‍රමායක මොගේ අදින් දිවිත් තුනා ප්‍රමායක දැම්මහම විශේෂ. දැන් ආපහු බලමු length එක හයිද කියලා. length එක 30. ඊළඟට ඒකේ width එක 21 වෙන්න ඕනේ. දැන් අපි width එක හොයනකොට දැන් මේක ලේසිම ක්‍රමය. මේක අපි copy කරනවා. control C දොඩ ඔදලා copy කරලා මෙතෙන්ට ඇවිල්ලා මේකට දාලා control V දාලා copy. දැන් එතෙන්ටත් එන්නේ අපිට 30. නමුත් මතක තියාගන්න width එක තිබුණේ දෙවෙනි කොලම් එකේ. දැන් අපි මෙතෙන්ට දෙක දාලා මේ ක්‍රමායක මට හැමතිස්සෙම මික්ස් වෙනවා. delete වෙන ක්‍රමායක දැම්මම අපිට එනවා width එක 20. දැන් අපි මේ ස්ටිකර් එකේ length එකයි width එකයි දාන්න. මේක අපි කොහෙන්වත් ගන්න දෙයක් නැහැ. ඒ කස්ටමර් ආවයින් පස්සේ estimate එහෙම නැත්නම් තක්සේරු කරුවා විසින් දානවා. අපි හිතමු මේකේ දිග length එක අඟල් 7යි පළල අඟල් 5යි. එතකොට දැන් මේ ටික දැන් අපි ඊළඟට යනවා. දැන් අපි මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් මේ ටික අපි පල්ලෙහාට කොපි කරන්න ඕනේ මේ ෆෝමියුලා ටික. දැන් මේ ෆෝමියුලා ටික අපි පල්ලෙහාට කොපි කරන්න. දැන් පල්ලෙහාට කොපි කරන්න මේ දෙක highlight කරලා අර මං කලින් කිව්වා වගේ පල්ලෙහාට ආදී. ඇද්ද හැටියේ මෙන්න මෙහෙම දෙයක් අපිට එන්නේ. මං කැමති නෑ මේ. අපි මේ NaN එක නැති කරන්න. නැති කරන්න අපි if formula එකක් තර්කානුකූල formula එකක් දානවා. මේ කොහොමද ඒක දාන්නේ? මෙතෙන්ට if වරහන් දානවා. අපිට මේකට if is blank කියන එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම මේ අවස්ථාවේදී if blank පාවිච්චි කරන්නේ මම දැන් මෙන්න මේක අපි මේ කොලම් එක සිලෙක්ට් කරගන්න. ඕක සමානයි අපි හිතමු හිස් තැනක්. ඒ කියන්නේ අපි මෙහෙම බ්ලැන්ක් දෙකක් දානවා. ඔතන හිස් තැනක් තිබුණොත් අපි කියනවා ඒකට හිස් තැනක් දාන්න. එහෙම නැත්නම් තමයි අගයක් තිබුණොත් තමයි මේ ලුකප් අපි පාවිච්චි කරන්නේ. දැන් අපි ඒක වරහන් නැත්නම් අලවලහනවා. දැන් මොකද්ද මේකෙදි වෙන්නේ? if කියන ෆෝමියුලා එකේදී ආ බලනවා ඒ tree එකේ මොනවා හරි ලියලා තියෙනවද? ලියලා තියෙනවා නම් එයා VLOOKUP එකට යනවා. ලියලා නැත්තම් මේක logical formula එකක්. ලියලා නැත්තම් එතන හිස් තැනක් තියෙනවා. දැන් අපි බලමු මේක එක විදිහට වැඩ කරනවා. හරි. දැන් අපි මේක පල්ලෙහාට අදිමු. ඔක්කොම නැති වෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්ට මොනවා හරි පිරෙව්වොත් අපි හිතමු මෙතෙන්ට කස්ටමර් කෙනෙක්ව ගත්තොත් අන්න එතකොට එන්නේ එනවා අපිට පුරවන්න සිද්ධ වෙනවා lookup formula එක. දැන් අපි මේක අයින් කරලා දාමු.
පස්සේ එක එනකොට අපි ඒක ගැන කතා කරමු. ඒක අයින් කරපු ගමන් එන්නේ වෙනවා. දැන් අපි මේකටත් ඒ ෆෝමියුලා එක දාමු. if bracket A3 equals blank, blank, දැන් වරහන වැහුවා. වරහන වහලා හරි දැන් මේක පල්ලෙහාට. දැන් මේ ටික නැතුව. දැන් මේ කිසි දෙයක අනිත් තැන් කිසි. යම් කිසි විදියකින් අපි කම්පියුටරේට වරදක් තේරුනොත් එයා එන්නේ not applicable කියන එක යොදනවා. ඒ කියන්නේ එතෙන්දී අපිට ෆෝමියුලා එකේ කොහේ හරි වරදක් වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. අපි ඊළඟට length එක දාන්න. දැන් අපි ඊළඟට වැදගත්ම දෙයක් තියෙනවා. දැන් මේ කඩදාසියෙන් අපිට කපන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. මේකට අපි ups calculation of ups එහෙම නැත්නම් imposition යටතේ මෙන්න මේක දිගින් දිගට ඉගෙන ගන්න. නමුත් අපේ හුඟක් මේගොල්ලෝ පළපුරුද්දෙන් කඩදාසි පොලේ කැඳලා එහෙම නැත්නම් කඩදාසි පොලේ නමලා කපලා මෙන්න මේ අගය ලබා ගන්න. නමුත් මම දැන් කියලා දෙන්න යනවා සරලව Excel භාවිතා කරලා මේක ගණනය කරන්නේ කොහොමද? ඒක කරන්න තියෙන ෆෝමියුලා එක තමයි ඉස්සෙල්ලා අපි PL paper එකේ length එක item එකේ length එකෙන් බෙදනවා. ඒකට අපි ලියන ෆෝමියුලා එක මොකද්ද? සමානයි PL කියලා කියන්නේ මේක බෙදනවා item එකේ length එකෙන්. එතකොට අපිට හරියට ඊළඟට අපි බෙදනවා PW සමානයි PW බෙදනවා IW. ඒකට දැන් මේ දෙකම දශම ගණන. ඒ කියන්නේ මේ කොලේ කපනකොට පළවෙනි කොලේ අඟල් දෙකක් අහක්. ඒ කියන්නේ දශම ගණනක් එනවා උත්තර. ඒ නිසා දැන් මේක හැමතිස්සෙම අපි අඩු සංඛ්‍යාව බවට පත් වෙනවා. 4.2 4 කරයි. ඒ විදිහට අඩු කරන්න. මේක අඩු කරන්න අපිට ෆෝමියුලා එකක් තියෙනවා. ඒ ෆෝමියුලා එක අපි දැන් ලියන්න බලාපොරොත්තු වෙනවා. අපි ලියනවා round r o round down කියන එක ලියනවා. ඊට පස්සේ අපි කම්පියුටරේ හරියට මෝඩේ ඒ නිසා එයාට හරියට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න ඕනේ. මේ ඔපරේෂන් එක ඉස්සෙල්ලා කරන්න කියලා. මේක බෙදන්න. ඊට පස්සේ අපි කියනවා අපිට දශම ස්ථාන එපා. එතකොට අපි වරහනවා. මොකද්ද round down? ඒ කියන්නේ මේක round up කරනවා අඩු අගයට. වැඩි අගයට නෙමෙයි. round up කරපුවාම දැන් 4.2 ගාන තිබිච්ච එක බලන්න 4 වෙයි. ඊළඟට අපි මේකත් ඒ විදිහට round down කරනවා. R4 round down කෙරුවා වරහනක් දාලා කිව්වා ඉස්සර වෙලා මේ ඔපරේෂන් එක කරන්න කියලා. ඒ ඔපරේෂන් එකෙන් එන අගය අපි කියනවා round down කරන්න කියලා දශම ස්ථාන නැතුව. ඒක round down කරා වරහන් වැහුවා. එතකොට අපිට ඒකත් දාන්න. දැන් මේ අවස්ථාවේදී අපිට ලැබෙන අප්ස් ගාන හොයන්නේ කොහොමද? මේ කොලේ දැන් දිගාතට 4කුත් පළලාතට 4කුත් කැපෙන විදිහට තමයි කම්පියුටරේ අපිට කියන්නේ කරන්නේ. එතකොට අපිට එක කොලයකින් කීයක් කැපෙනවද කියලා බලන්න නම් මේක කරනවා. මේක මේ අගය වැඩි කරනවා. මේ එතකොට අපිට උත්තර වෙනවා 16. දැන් අපි එතනින් සෑහීමකටපත් වෙන්නේ අපි බලනවා අනිත් පැත්තට කැපුවොත් මොකද වෙන්නේ කියලා. ඒ අතර කපනකොට ෆෝමියුලා එක දාන්නේ equal අපි PL කියලා කියන්නේ මේක paper L බෙදනවා WI
item අගෙන් බෙදනවා. ඒක අපි බෙදලා උත්තරය දානවා 6යි. ඊළඟට මේක අපි කරන්නේ බෙදනවා PW බෙදනවා IL හත් IL කියන්නේ පහෙන් IL කියන්නේ පහෙන් හතරයි දශම දෙක මේක බෙදුවොත් මේක හරිද අපි බෙදුවොත් E3 බෙදුවා E3 බෙදුවා X3 වලින් ඊළඟ එක බෙදුවා මේක. දැන් මේක තාම දශම ගාණක් තියෙනවා. මේක දැන් අපි රවුන්ඩ් ඩවුන් කරනවා. රවුන්ඩ් ඩවුන් වරහන් වහනවා. ආයි වරහනක් හරිනවා. අපි දශම ස්ථාන ඕනේ නෑ අපිට බිඳුවයි. අපි වරහන වහලා රවුන්ඩ් ඩවුන් කරනවා. එතකොට අපිට උත්තරේ එනවා 4. දැන් අපි මේ දෙක වැඩි කරනවා. equal is multiply by එතකොට ඒ විදිහට කැපුවාම 24ක්. මේ විදිහට කැපුවාම 24ක්. හරි දකින්න ගණනීය මත කොයි හරි ෆෝමියුලා එකේ වරදක් ආපු බව පේනවා. 100 බෙදුවා 7න් 4යි 21 බෙදුවා 7න් 4යි. දැන් අපි ඊළඟට බෙදුවා එතකොට PL length එක පහෙන් බෙදුවාම 6යි 4යි 24ක් එනවා. දැන් මේක දිහා බැලුවාම අපට පේනවා අපි දෙවෙනි ක්‍රමය තෝරාගත්තොත් කොළ 8ක් වැඩිපුර item 8ක් label 8ක් වැඩිපුර කපන්න පුළුවන්. එතකොට අපි තෝරා ගන්නවා අපේ දෙවන ක්‍රමය. ඒ කියන්නේ කොළේ දිගාටට item එකේ width එක 5. කොලම් 6යි අනිත් පැත්තට 4යි දාන එක තෝරා ගන්න. ඒකෙන් අපිට විශාල කොළ ඉතුරුවක් එනවා. දැන් මේ කොළ ඉතුරුව දැන් මෙතනදි ගණනය කරන්න යනවා. දැන් මෙතන අපි ලියනවා paper paper quantity. අපි paper quantity එක තියෙනවා. paper quantity එක ගණනය කරන්නේ කොහොමද? අපිට අවශ්‍ය කරන paper quantity එක ගණනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒකට පාවිච්චි කරන වගේ බලමු paper quantity. ඒ කියන්නේ අපි දැන් 24 තෝරා ගත්තා. සමානයි this divide by 24. ඒක මෙහෙම ගත්තාම අපිට කොළ 500ක් ඕනේ. අනිත් පැත්තට ගත්තොත් අපි ඒකත් අපි බලමු equal this divide by එතකොට අපිට එන්නේ කොළ 750ක්. ඒ කියන්නේ කොළ 250ක් අපිට වැහියෙන් යනවා කියනවා. එතකොට අපිට පුළුවන් අපිට obvious නිකම්ම තේරුම් යනවා අපිට ඕනි කරන කොළ ප්‍රමාණය අපි ගන්න ඕනේ. කොළ ප්‍රමාණය ලාභ සහිත වෙන්න නම් අපි ගන්න ඕනේ කොළ ප්‍රමාණය. අපි ෆෝමැට් කරනකොට merge දාලා ඒක quantity එක දාන්න. දැන් මම මේක කම්ප්ලිකේට් කරන්නේ නැහැ. ඔටෝමැටිකලි මේක තෝරන්න අපිට if ෆෝමියුලා එකකුත් දාන්න පුළුවන්. මේක ඔටෝමැටිකලි තෝරන්න නම් if ෆෝමියුලා එකක් අපිට දාන්න පුළුවන්. ඒක දාන හැටි මම මේ අවස්ථාවේදී
තේරුම් කරලා දෙන්නේ නැහැ. අපි ඊළඟට මේකට අවශ්‍ය කරන ඉතුරු ෆෝමියුලාස් පාවිච්චි කරන්න කොහොමද කියලා මම ඊළඟ දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු. අදට මම මෙතනින් නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් දැන් අපි මේ දාපු ෆෝමියුලා අපි කොහොමද හරියට බලාගන්නේ. දැන් අපි මේ දාපු ෆෝමියුලා එක මොකක්ද කියලා දැනගන්න නම් මම මෙතෙන්ට තව ෆෝමියුලා එකක් ලියලා පෙන්නනවා. equal අපි formula text කියලා එකක්. formula text කියලා දාලා මෙන්න මේ අගය දාලා වරහනවා. එතකොට අපි පාවිච්චි කරපු formula text එක අපිට වැටෙනවා. මේ එතකොට අපි පාවිච්චි කරපු formula text එක ගත්තේ කොහොමද? අත්තාම අපි මම මේකට ඊතලයක් දානවා. insert අපි illustration අපි shape අපි ඊතලයක් ගමු. හරි ඊතලයක් අරගෙන ඊතලෙ ලක්ෂයට ගන්න අරගෙන ඊතල අයින් කරලා ඊතල ගමු කරනවා මේක ටිකක් අරගෙන ඒක කමන්නේ අපි අරවන්න එතකොට ඒ ෆෝමියුලා අපි VLOOKUP ෆෝමියුලා එක ගන්න. ගත් වෙලාවට අපි VLOOKUP ගත්තා. මෙතන අපි ගත්ත තව ෆෝමියුලා එකක්. ඒ ෆෝමියුලා එකත් අපි දාමු equals formula text අපි හිතමු මේකයි ෆෝමියුලා එක. එතකොට අපි මේ ෆෝමියුලා එකට මේක දානවා control C control V කියලා පුවාම ඊතලයක් එනවා. එතකොට අන්න ඒකේ තියෙන ෆෝමියුලා එක. හරි අපි ඊළඟට මෙන්න මේකට ගත්ත ෆෝමියුලා එක බලමු. එතකොට මෙතෙන්ට අපි ලියනවා equal sign formula text මේක දැම්මා. එතකොට අදුනාම ඊට පස්සේ අපි ඊතලයේ කොපි කරමු. brown තැරටි ෆෝමියුලා එක හරි. දැන් අපිට ඕනේ නම් මේ පොළවලට යන ගාන ගණනය කරන්න. මම නවත්තන්න කලින් පොළවලට යන ගාන ගණනය කරන්න දෙන්නම්. මෙතෙන්ට අපි දානවා COS of cost of paper. අපි කොහොමද ගන්නෙ? දැන් අපි paper cost එක හොයාගන්නවා. paper cost එක හොයාගන්න අපි සමානයි අපි ලියනවා VLOOKUP මොකද්ද බලන්නේ? paper එක කමා අපි ගන්න paper කමා 6 වෙනි කොලම් එකේ තමයි අගය තියෙන්නේ. ඊළඟට අපි false command එක දානවා වරහන්. එතකොට අපිට එනවා read method price 4000 හරි. දැන්
අපි රීම් එකේ ප්‍රයිස් එක ආවා. ඕක දැන් අපි ඕනේ කරන කොළ ගාන 100ද 500යි. මෙතන තියෙන රීම් එකේ ගාන. ඒ නිසා මේක equals අපි තව ෆෝමියුලා එකක් ලියනවා equal this divide by රීම් එකේ ගණන අපි රීම් එකේ ගණනත් හොයන්න ඕනේ මේකෙන්. නමුත් දැනට මම මේක අගේම ලියන්නම්. නැත්නම් ඒක අපිට වීදුකක් දාන්න පුළුවන්. වැඩි කිරීම ඒ ඔපරේෂන් එක ඉස්සෙල්ලා කරන්න කියලා අපි කම්පියුටරේට කියනවා. ඊට පස්සේ වැඩි කරනවා මෙන්න මේ යුනිට් ප්‍රයිස් එකේ. එතකොට අපිට එනවා 35000 ගාණක්. මේක මා එක දැම්මම මේක රුපියල් 10 ගාණක් තියෙනවා. දැන් අපි ඒකම කරලා බලමු අනිත් අවස්ථාවට මොකද වෙන්නේ කියලා. equals this divide by 500 වරහන් වහනවා. එතකොට අපට එනවා රීම් ගාන. වැඩි කරනවා රීම් එකේ ප්‍රයිස් එක. වැඩි කරා රීම් එකේ ප්‍රයිස් එක. අපි උත්තරේ 6000. ඔව් මෙතන පොඩ්ඩක් මේ ෆෝමියුලා එකේ වලට අපි මේක Q3 වලින් නෙමෙයිනේ බෙදුවේ. අපිට මෙතන වැරදුනානේ. මෙතෙන්ට එන්න ඕනේ. O3 බෙදන්න ඕනේ. මේකදී එන්න ඕනේ Q3 නෙමෙයි අපි බෙදන්නේ. බෙදීම O3 4000. මෙතෙන්ට එන්නේ 6000. එතකොට දෙවෙනි අවස්ථාවේදී පාවිච්චි කළොත් අපිට කොළ වලින් 2100ක් පාඩු වෙනවා. 2100ක් අපිට මේ අවස්ථාවේදී පාඩුවක් වෙනවා. ඒක අපිට 2100. ඒ නිසා අපි මෙන්න මේක මේ අවස්ථාවේදී තෝරගන්නවා අපේ කොළවල. දැන් මේ දෙකටත් අපට ඕනේ කරන ෆෝමියුලාස් අපි හොයමු. control C යොදමු. අපි මේ ෆෝමියුලා එකක් කරනවා control V. ෆෝමියුලා ටෙක්ස්ට් එක. ඊළඟට අපි එතකොට ඒක කරා අපි මෙතෙන්ට control C control V. හරි. අපි ඒ නිසා දැනට අදට මේක මෙතනින් නවත්තමු. මේ ඉදිරියට කැල්කියුලේට් කරන්න හැටි බලන්න. ඊළඟට දැන් මේ හුඟක් දේවල් වලට මම drop down එක දාලා එකම ෆෝමියුලා එක පල්ලෙහාට කොපි කරේ නැහැ. නමුත් මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. එහෙම කරනකොට if ෆෝමියුලා එක පාවිච්චි කරන්න වෙනවා. if ෆෝමියුලා එක පාවිච්චි කරන හැටි පෙන්නලා තියෙනවා. E column එකේ යට ඒ ෆෝමියුලා එක කරන හැටි පෙන්නලා දීලා තියෙනවා. මේ ක්‍රමයෙන් කරලා දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේක කන්ටිනියු කරන්න පුළුවන්. මගේ පාඨමාලාව කරන ඒගොල්ලන්ට මේ Excel sheet workbook එකේ එවනවා. ඒගොල්ලන්ට මේක සම්පූර්ණ කරලා එවන්න කියලා මම ඉල්ලනවා. ස්තුතියි.